ආයිබෝන් ආදරණීය දුවේ පුතේ රූපවාහිනී ගුරුකුල වැඩසටහන හා සම්බන්ධ වෙච්ච ඔබ ඉතා ගෞරවයෙන් සහ ආදරයෙන් පිළිගනු ලබනවා. දුවේ පුතේ අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 13 ශ්‍රේණියේ චිත්‍ර විෂයට අදාළ මෝස්තර මාතෘකා යටතේ ව්‍යාප්ත මෝස්තරයක් අඳින්න කොහොමද කියන එක පිළිබඳ ඔබ හා සමග කතා බහ කරන්නට. දුවේ පුතේ අපි බලමු ඒ හා සම්බන්ධ නිපුණතා මොනවද කියලා. මෝස්තර නිර්මාණ යටතේ කාන්තා ඇඳුම් සඳහා සුදුසු රෙද්දකට සැරසිල්ලක් නිර්මාණය කිරීම. එහි නිපුණතාව පාරිහාරික අවශ්‍යතා සඳහා මෝස්තර නිර්මාණයේ යෙදේ. නිපුණතා මට්ටම් විවිධ අවශ්‍යතා සඳහා සැරසිලි චිත්‍ර නිර්මාණය කරයි. එහි ඉගෙනුම් ඵල පරිසරයේ ඇසුරින් සැරසිලි ඒකකයක් නිර්මාණය කරයි. සැරසිලි ඒකකයක් හෝ ඒකක කිහිපයක් භාවිතයෙන් ව්‍යාප්ත සැරසිල්ලක් අඳී. මුද්‍රණයට සුදුසු වනසේ ව්‍යාප්ත සැරසිල්ලක් සැලසුම් කරයි. සැරසිලි ඒකකයක් විධිමත් මිනුම් ක්‍රමයකට යෙදීමෙන් රටාවක් නිර්මාණය කරයි. චීත්ත මෝස්තරයකට සුදුසු වර්ණ තෝරාගෙන විවිධ වර්ණ මාධ්‍ය හා ඒවාට උචිත ශිල්ප ක්‍රම භාවිතයෙන් සැරසිල්ල වර්ණ ගන්වයි. ව්‍යාප්ත සැරසිලි රෙදිපිලි සඳහා භාවිතා කළ හැකි බව නිදසුන් ඇසිරෙන් පැහැදිලි කරයි. ජ්‍යාමිතික උපකරණ හා පිටපත් කිරීමේ කඩදාසි නිවැරදිව භාවිතා කරයි. එම නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය වන ද්‍රව්‍ය චිත්‍රාන්දින කඩදාසි, පින්සල්, පැන්සල්, වර්ණ මාධ්‍ය, පිටපත් කිරීමේ කඩදාසි, ජ්‍යාමිතික උපකරණ හා නිදර්ශන චිත්‍ර. ව්‍යාප්ත සැරසිලි නිර්මාණය කිරීමේදී සැලකිල්ලට ගත යුතු කරුණු. සැරසිලි ඒකකයක් නිර්මාණය. සැරසිලි ඒකකයක් නිර්මාණය කරගත හැකි ආකාර කිහිපයකි. ස්වභාවික පරිසරයේ පවතින හැඩතලයක් ඒ අයුරින්ම ඇඳ ගැනීම. ස්වභාවික පරිසරයෙන් ගත් හැඩය වෙනස් කිරීමෙන් ඒකකයක් නිර්මාණය කර ගැනීම. ස්වභාවික පරිසරයෙන් ගත් හැඩතලයෙන් කොටස් ඉවත් කර ඒකකයක් නිර්මාණය කර ගැනීම. ස්වභාවික පරිසරයෙන් ගත් හැඩතලයට අලුතින් කොටස් එකතු කර ඒකකයක් නිර්මාණය කිරීම. සැරසිල්ලක් නිර්මාණය කිරීමේදී අවධානයට ගත යුතු කරුණු. සැරසිල්ලක් නිර්මාණය කර ගැනීමේදී රිද්මය, සමබරතාවය, ඒකත්වය සහ සුසංගත බව පිළිබඳ සැලකිලිමත් වීම. මුද්‍රණය සඳහා ව්‍යාප්ත සැරසිලි ඇඳීමේදී තලය චතුරස්‍රාකාර ලෙස භාවිතා කිරීම මුද්‍රණ කාර්යයට වඩා පහසු වීම. සැරසිලි ඒකකයක් විධිමත්ව හා අවිධිමත්ව ව්‍යාප්ත කිරීමෙන් සැරසිල්ලක් නිර්මාණය කරගත හැකි වීම. විධිමත් ගණිතමය පදනමක සිට ව්‍යාප්ත කිරීමෙන් රටාවක් ගොඩනගත හැකි වීම. උචිත විචිත්‍රවත් වර්ණ යොදා නිර්මාණයේ වර්ණ ගැනීම, එහිදී වර්ණවල ස්වභාවයන් අවධානයට ගැනීම, මුද්‍රණ කාර්යයට උචිත වන පරිදි සැරසිලි ඒකක සම්බන්ධතාව නිවැරදි වන පරිදි මුල් කෘතිය නිර්මාණය කර ගැනීම. වර්ණ ගැන්වීමේදී සැලකිලිමත් යුතු කරුණු. මාධ්‍යයේ ස්වභාවය තෝරාගෙන වර්ණ ගැන්වීම. හැඩතලයට උචිත ලෙස වර්ණ තාණය, වයනය යොදා ගැනීම. පින්සලෙන් රේඛා ඇඳීමේදී සියුම් බව තිබිය යුතු වීම. වර්ණ සමබරතාවය පිළිබඳ සැලකිලිමත් වීම. පිරිසුදුභාවය හා මනා නිමාව. මෙම මාතෘකාව යටතේ අඳුනු ලැබූ සැරසිලි ඒකකයක්. චිත්‍රයට ලකුණු දීමේ ඇගීම් නිර්ණායක. මාතෘකාවට අදාළ නිර්මාණ කාර්යයට උචිත අයුරින් නවතාවකින් යුතුව නිර්මාණය කිරීමේ හැකියාව. පාරිහාරික අවශ්‍යතාවයන්ට ගැලපෙන බව හා කර්මාන්තයට උචිත බව. රේඛා හැඩතල අර්ථවත්ව යොදා ගැනීමේ හැකියාව. උචිත වර්ණ තෝරා ගැනීම හා භාවිතා කිරීමේ හැකියාව. විචිත්‍රත්වය, චමත්කාරය හා නිර්මාණයේ සාර්ථක භාවය දුවේ පුතේ ඔබගේ චිත්‍රයට ලකුණු දීමේදී නිර්ණායක ලෙස සැලකිල්ලට ගන්නවා. දැන් අපි මේ අනුව කොහොමද චිත්‍රයක් නිර්මාණය කරන්න කී පිළිබඳ සැලකිලිමත් වෙලා චිත්‍රයක් අඳින සූදානම් වෙමු. දුවේ පුතේ උසස් පෙළ විභාගයේදී ඔබට හම්බ වෙන කඩදාසියක්. මේ කඩදාසිය
අඟල් 12.5ක් සහ අඟල් 11ක ප්‍රමාණය යුක්ත කඩදාසියක්. හොඳට මතක තියාගන්න මම අද මෙහිදී භාවිතා කරන්නේ මේ වගේ පොඩි කොලයක් භාවිතා කරන්නේ ඔබ සූදානම් විය යුතුයි අඟල් 12මාරයි 12.5යි 11 ප්‍රමාණයේ කඩදාසියක ඇඳිය යුතු වෙනවා. හොඳයි අපි දැන් බලමු ඒ අනුව චිත්‍රයක් කොහොමද නිර්මාණය කරන්න කියන එක පිළිබඳව. පළමුව දුවපිටේ අපි මෝස්තර ඒකකයක් නිර්මාණය කරගන්නේ කොහොමද කියන එක පිළිබඳව අවධානය යොමු කරන්න ඕනේ. ඒ අනුව මම ඔබට මුලදී සඳහන් කළ පරිදි ඒකකයක් නිර්මාණය කරගන්නේ කොහොමද කියන එක බලමු. පළමුව මෝස්තර ඒකකයක් අපි ඉස්සෙල්ලා අඳිමු. දුවේ පුතේ සාමාන්‍ය මෝස්තර ඒකකයක් අඳින ආකාර 4ක් පිළිබඳ අපි මුලින් සඳහන් කරා. එයින් පළමුව වෙන තමයි ස්වභාවික පරිසරයේ තියෙන දේ ඒ ලෙසම නිර්මාණය කිරීම. ඔබට පේනවා ඇති මේ ඔබ දන්න ස්වභාවික පරිසරයේ පවතින මලක්. හරිම සරල වැන්දා. මේකට මම මෙහෙම සාක පත්‍රයකුත් එකතු කරනවා. මේ පළවෙනි අවස්ථාව දුවේ පුතේ. ස්වභාවික පරිසරයේ තියෙන දෙයක් ඒ ලෙසමගෙන නිර්මාණය කිරීම. දැන් පුතේ මේක දෙවෙනි අවස්ථාවට යනවා. දෙවෙනි අවස්ථාව තමයි ස්වභාවික පරිසරයේ තියෙන දෙයක් ඒ හැඩය වෙනස් කර චිත්‍රයට නැගීම. දැන් අපි බලමු දෙවෙනි අවස්ථාව මොකක්ද කියලා. මේ ආකාරයෙන්ම පළවෙනි එකෙන්ද දැන් මේ පෙති පහක් තියෙනවා. මම මේ පෙති පහ මේක දිහා බලාගෙන වෙනස් කරනවා. මේ බලන්න. මෙතන පෙති පහක් තියෙනවා. මට හිතෙනවා මේ පෙති පහ මේ තියෙන රවුම් ආකාර වෙනුවට මම මේ වෙනස් කරා මෙහෙම. මෙන්න මෝස්තරයක් නිර්මාණය කරන දෙවෙනි අවස්ථාව. හොඳට බලන්න. එක ස්වභාදාමයේ තියෙන දේ ඒ ලෙසම නිර්මාණය කරා. දෙක එහි හැඩය වෙනස් කළා. ස්වභාවික පරිසරයේ තියෙන හැඩය වෙනස් කරා. මෙතන පෙති පහ රවුම්, මෙතන පෙති පහ ඊට වඩා වෙනස්. දුවේ පුතේ තුන්වෙනි අවස්ථාව. ස්වභාවික පරිසරයේ පවතින මේ ඇඳපු හැඩේ වෙනස් කිරීම සහ එහි හැඩයක් තලා අඩු කිරීම. දැන් බලන්න මේ දිහා. මෙන්න මේ මල් පෙත්ත. මම මේ මොකද්ද කරේ කියලා ඔබ හොඳට බලන්න. එක ස්වභාදහමේ තිබුණු දේ ඒ ලෙස මැන්ද. දෙක එහි හැඩය වෙනස් කරා. තුන එහි හැඩය ඔබට පේනවා ඇති මෙන්න මේ හැඩය මෙතනින් අඩු කරා. ඉතින් එක ස්වභාදහමේ තියෙන දේ ඒ ලෙස මැන්දා. දෙක එහි හැඩය වෙනස් කරා. තුන එහි හැඩය අඩු කරා. දුවේ පුතේ දැන් මේ අවස්ථා තුනෙන් ඔබට ඕන එකක් අඳින්න පුළුවන්. ඊග අවස්ථාව හතරවෙනි අවස්ථාව. දැන් බලන්න හතරවෙනි අවස්ථාව. මම මොකද කරන්න කියලා ඔබ හොඳට නිරීක්ෂණය කරන්න. ඉතාම සරලයි. හරි. නැවත සරයක්. එක ස්වභාදහමේ තිබුණු දේ ඒ ලෙස මැන්දා. දෙක එහි හැඩය වෙනස් කරා. තුන හැඩය අඩු කරා. හතර අලුතෙන් යමක් එකතු කරා. දුවේ පුතේ සාමාන්‍ය මෝස්තරයක් නිර්මාණය කරන ළමෙක්ට වඩාත් වැදගත් වන්නේ මේ අවස්ථා හතරේ මෙන්න මේ අවස්ථාව. ස්වභාදහමේ තිබුණු දේ ඒ ලෙසම ඇඳීමටත් වඩා, එහි හැඩය වෙනස් කිරීමටත් වඩා, එහි හැඩය අඩු කිරීමටත් වඩා, ඒ හැඩයට අලුතින් යමක් එකතු කළොත් නම් ඔබ ඉතාමත්ම දක්ෂ ළමෙක් වෙනවා. සාමාන්‍යයෙන් නිර්මාණශීලී ළමෙක් ගාව තියෙන්න ඕනේ එකම දේ තමයි ස්වභාදහම අනුකරණය කරමින් ඒ හැඩයට අලුත් යමක් එකතු කරගෙන නව නිර්මාණයක් ඉදිරිපත් කරන්න ඔබට පුළුවන් නම් ඒ ළමයා තමයි දක්ෂයෙක්. දුවේ පුතේ දැන් අද අපේ පාඩමට අනුව අපි ඒ වගේ මලක් ඒකකයක් නිර්මාණය කරගෙන ව්‍යාප්ත මෝස්තරයක් නිර්මාණය කරමු. මම ඒ සඳහා මේ ආකාරයට මලක් වෙනම මලක් ඇඳ ගන්නවා. දැන් බලන්න මම මේ කරන එක දිහා. දුවේ පුතේ මම මෙතෙන්දි ගන්නේ පළවෙනි එක නෙවෙයි, දෙක නෙවෙයි, තුන නෙවෙයි, හතරවෙනි අවස්ථාව. මේ බලන්න. මේ මලක්
මම මේක අඳිනකොට මලක තියෙන ස්වභාවයේ තේරුම් අරගෙන මෙන්න මම ඒකකයක් ඇඳා. අර මුලින් කතා කරපු අවස්ථා හතරෙන් හතරවෙනි අවස්ථාවට අදාළ මල. දුවේ පුතේ මේ මල අඳිනකොට ඔබ විශේෂයෙන් දෙයක් සැලකිලිමත් වෙන්න ඕනි. එකක් තමයි ඔබ මේ හැඩතල ඒකකයේ අඳිනකොට එහි ප්‍රමාණය පිළිබඳ සැලකිලිමත් වෙන්න ඕනි. ඔබට හම්බෙන කොළේ ප්‍රමාණය මම මුලින්ම මතක් කරා. ඒ තමයි අඟල් 12.5යි අඟල් 11යි. පුතේ මේ තලය තුල ඒ චිත්‍රය අඳිනකොට ඔබ විසින් අඳින ලබන හැඩතලයේ අසීමාන්තිකව විශාල වීමත් අසීමාන්තිකව මධ්‍යස්ථ ප්‍රමාණයකින් හෝ කුඩා වීමක් සිදු නොවිය යුතුයි. ඔබ වග බලා ගන්න ඕනි ඔබ අඳින ඒකකය සාමාන්‍යයෙන් පැය 3ක කාලයක් තුල කරන්න පුළුවන් විදිහට මේ හැඩතල ඒකකය ඇඳ ගන්න ඕනි. ඒ හන්ද ඔබ ඒ ගැන එහිදී විශේෂ අවධානය යොමු කරන්න ඕනි. ඒ අනුව මුල් ඒකකය ඇඳගෙන මේක හිමින් සැරේ පිටපත් කිරීමක් කරන්න ඕනි. දුවේ පුතේ මම එහෙම පිටපත් කරගෙන ආව චිත්‍රයක්. මේ තියෙන්නේ මේ මලම පිටපත් කරගත් ආකාරය. ඔබට පේනවා ඇති මම මෙහිදී මල් ගත්තේ 4යි. ඔබ වග බලා ගන්න ඕනේ ඔබට විභාගයේදී ලැබෙන කාලයත් එක්ක මේකට දාන්න ඕනේ මල් ප්‍රමාණය කොහොමද කියන එක පිළිබඳව. ඒ අනුව අර ඇඳගත්ත මල් ඒකක මෙතන 4යි. එහි ඔබට පේනවා මෙන්න මේ වගේ තැන්. මේ මල් වල කොටස් එකිනෙක සම්බන්ධ වෙන තැන්. අපි මේවට රිපීට් කියලා කියනවා. මේ මලක කොටසක් මෙතනින් ඉවර වෙන තැන ඊගාව කොටස මේ හා සම්බන්ධ විය යුතුමයි. දුවේ පුතේ මම මේ කරන දේ හොඳට බලන්න. මම මේ ඇඳගෙන ආපු මල මම මේ ආකාරයට තියලා මේක එකිනෙක කොටස් ඉතාමත්ම නිවැරදිව සම්බන්ධ වෙනවද කියලා හොඳින් නිරීක්ෂණය කරන්න. මේ බලන්න. මේක මේ අතර ගත්තාම ඒ එකිනෙක කොටස් ඒ ආකාරයෙන්ම සම්බන්ධ වෙනවා. මම මේක මේ අතරක් ගන්නවා. මේ බලන්න. මේ එතකොට මේ එකිනෙක කොටස් අපි මේවට රිපීට් කියලා කියන මේ එකිනෙක කොටස් ඒ කොටස් හා සම්බන්ධ විය යුතුමයි. ඒ හන්ද දුවේ පුතේ විභාගයේදී චිත්‍රයක් අඳිනකොට මෝස්තරයක් සහ ව්‍යාප්ත මෝස්තරයක් අඳිනකොට මේ ඒකක කොටස් එකිනෙක සම්බන්ධ වීම අනිවාර්ය බව ඔබ මතකයේ තබා ගන්න ඕනේ. ඊගාව කාරණාව ඔබ අඳින මෝස්තර ඒකකයේ අතර පරතරය ගැන සෑහීමට පත් වෙන්න ඕනේ. ඔබ අඳින මෝස්තර ටික එකිනෙක ආසන්නව ඇඳීම තුල ඔබට චිත්‍රයේ අලංකාරයේ මදක් අඩු වී යාමට හේතු වෙනවා ඇති. එහෙනම් දුවේ පුතේ එක් මෝස්තරයක් ඇඳලා ඊගාව මෝස්තරයේ අතර පරතරය හැම විටම සමාන කර ගැනීම තුල ඔබට ඊ타ත්ම අලංකාර චිත්‍රයක් නිර්මාණය කරගන්න පුළුවන්කම වෙනවා. ඒ එක්කම මේකෙදි මම මේ මල් ඒකක පිටපත් කරලා තියෙන ආකාරය දිහා බලන්න. මේකේ ඔබට පේනවා එක එක අතර දාලා තියෙන්නේ. එක්කෝ මේක විධිමත් ආකාරයකට මෙහෙම පිටපත් කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් අවිධිමත්ව කරගන්නත් පුළුවන්. එෙහිදී ඔබගේ කැමැත්ත මත මේ ආකාරයෙන් චිත්‍රය පිටපත් කරගන්න ඕනේ. විශේෂයෙන් මතක තියාගන්න කොහොම කළත් මේ එකිනෙක සම්බන්ධ වෙන කොටස් එක් කොටස් සමග එකතු වීම ගැන පිළිබඳ ඔබ අවධානය යොමු කළ යුතුම වෙනවා. දුවේ පුතේ දැන් අපි මෙහෙම ඇඳගත්ත චිත්‍රයේ වර්ණ කරන්නේ කොහොමද කියන එක බලමු. චිත්‍රයේ ඇඳ වගේම එහි වර්ණ කිරීම තුළ ඔබට විභාගයකදී නම් ඉතාමත්ම විශාල ලකුණු ප්‍රමාණයක් කරා යාමට පුළුවන් වෙනවා. හොඳයි මම මෙහිදී අද බලාපොරොත්තු වෙන්නේ දිය සායම් මාධ්‍යයෙන් වර්ණ ගන්නන්න. ඔබ අඳින ලද චිත්‍රයේ කුමන හෝ වර්ණ මාධ්‍යයක් භාවිත කළ ඔබට චිත්‍ර වර්ණ ගන්නන්න පුළුවන්. මම මේක අවසානයේදී ඔබට පෙන්වන මේ ආකාරයේ විවිධ මාධ්‍ය භාවිතා කරලා කරපු නිර්මාණ කීපයක් පෙන්වනවා. අද මේ චිත්‍රය මම පාට කරන්නේ දිය සායම් මාධ්‍යයෙන්. දුවේ පුතේ දිය සායම් මාධ්‍යයෙන් චිත්‍රයක් අඳිනකොට ඔබ දන්නවා දිය සායම් මාධ්‍යයේ ස්වරූපය කුමක්ද කියලා. එතකොට දිය සායම් මාධ්‍යයේ ස්වභාවයේ තේරුම් අරන් වර්ණ ගැනීම 13 වසරේ දුවේ පුතෙක් හැටියට ඔබ විශේෂ අවධානය මෙහිදී යොමු කරන්න ඕනේ. ඒ එක්කම අපි මේ අඳින්නේ මලක් සහ කොළයක්. එතකොට මලක් සහ කොළයක් කියන එකේ ස්වභාවය තේරුම් ගන්නත් ඕනේ. මලක තියෙන මතු පිට ස්වභාවය, මලක තියෙන මෘදු ගතිය, මොළොක් ගතිය ඔබගේ වර්ණ ගැනීම තුළ ඔබ ඊටා පරිස්සමෙන් මේ කාර්යය කළොත් සාර්ථක නිර්මාණයක් කරන්න පුළුවන්කම ඔබට තියෙනවා. දැන් අපි එහෙම බලමු.
ඔන්න මම විශේෂ දෙයක් කරනවා. ඔබ මේ ගැන වැඩි අවධානය යොමු කරන තේ බලාපොරොත්තු වෙනවා. දෙපිටේ බලන්න මේවා එක්කිනෙක හැඩතල. මම ඉස්සෙල්ලාම කරන්නේ හැඩතලයේ අග. හොඳට මතක තියාගන්න හැඩතලයේ අග විසංගත වර්ණයක් ගන්න බලාපොරොත්තු වෙනවා. මම ගන්න වර්ණ වලට වඩා වෙනස් වර්ණයකින්. මේ බලන්න. ඔන්න මම මුලින්ම විසංගත වර්ණයක් ගෑවා. විසංගත වර්ණයක් කියලා මම මෙහෙදි කියන්නේ මෙන්න මේ හැඩතලේ මෙන්න මේ ටික ගන්න හදන මම සංගත. මේ ටික ගන්න හදන සංගත වර්ණයකින්. එතකොට හැඩතලයේ අග පළමු කොට විසංගත වර්ණයක් දාලා මේක වේලෙන්න අරිනවා. ඒකම මම ඊගා එකෙත් ඒ වගේ වෙනස්කමක් කරනවා. මම ගත්තේ ලා නිල් පාට. ඊට පස්සේ මම මේකට ගන්නවා ලා රෝස පාටක් වගේ අරගෙන මේ පෙත්තේ මේ වගේ මම ගන්න බලාපොරොත්තු වෙන වර්ණ ටිකේ වෙනස් වර්ණයක් මෙහෙම ගා ගන්නවා. හොඳට මතක තියාගන්න හැඩතලයේ අග විසංගත වර්ණයක් දෑම තුල මේ චිත්‍රය අලංකාර කරගන්න පුළුවන්කම තියෙනවා. දුවපතේ ඔබට කැමති පරිදි මේක කරගන්න පුළුවන්. සමහරු මේක එකම වර්ණයේ ප්‍රවේද භාවිතා කරලා කරනවා. මේ හැඩතලයේ ආරම්භ තැන ඉඳන් අවසානය දක්වා මම මෙහිදී කරන්න දෙන හදන්නේ හැඩතලයේ අගට විසංගත වර්ණයක් දාලා මේ ටික සංගත වර්ණ තුලින් පාට කරන විදිය. පැහැදිලිද? ඔබ ඇඳගත්තේ හැඩතල ඔක්කොම මේ වගේ සියල්ලම මේ වගේ විසංගත වර්ණයක් මෙහෙම දාගන්න. දාලා ඒ මේ කොලේට හොඳට වේලෙන්න අරින්න මේ ටික. ඔබට ඕන නම් මෙහෙම වෙනස් කරගන්න පුළුවන්. දැන් මම මෙතනට දැන් මේ ලා නිල් පාට මම මෙතනට දානවා රෝස පාට. වග බලා ගන්න ඔබ මේක සමබරතාවයේ ඇති වෙන විදිහට වර්ණ ගන්නන්න කරනවා නම් තවත් වඩාත් වටිනාකමක් තියෙනවා. දැන් ඔන්න මම මුල් කොටස් ටික ගාලා ඉවරයි. දැන් අපි කොහොමද මල් පෙත්තක් පාට කරන්න කියන එක බලමු. දුවපතේ සාමාන්‍ය මල් පාට කරනකොට සමහර මල් තියෙනවා මේ මල් පෙති ඔක්කොම එක හා සමානයි. මම මෙහෙදි පොඩි විශේෂත්වයක් කරනවා. මේ චිත්‍රය බලන එක්කෙනාගේ අවධානය දිනා ගැනීම සඳහා මම මේ මල් පෙති ටිකට වෙනස් වර්ණ එකිනෙක මල් පෙති වලට එකිනෙක වෙනස් වර්ණ භාවිත කරනවා. එහිදී මල් හැඩතල අතර සමබරතාවය ගැන සැලකිලිමත් වෙලා මේකට වර්ණ දාන්න උත්සාහ කරනවා. බලන්න මම කරන දේ. මම මෙහෙම නිල් පාටින් පටන් ගන්නවා ඉස්සෙල්ලම. මේ ආකාරයට ඔන්න එකක් දැම්මා. දැන් පුතේ ඔන්න මම මුලින් මතක් කළ විදිහට මෙතනින් ඉඳන් මේ හැඩතලයේ අවසන් වෙන තැන විසංගත වර්ණයක් දැම්මා. ඔන්න දැන් එතකොට ඔබ අවධානයට ගන්න ඕනේ මේ ටික තුල තියෙන සංගත වර්ණමයි. නිල් නම් ඊගාවට එහි සංගත වර්ණේ ලා නිල් පාට. මේ බලන්න. මේ ආකාරයට දැන් ඔබට පේනවා මෙතනින් දැන් මෙතනට තියෙන එකිනෙක සමාන වර්ණ. අපි ඒවට කියනවා සංගත වර්ණ කියලා. මෙතන තියෙන විසංගත එක. පොඩ්ඩක් හිතන්න මෙතන මේ රෝස පාට ආපු නිසා තමයි මේක ලස්සන උනේ. මේක මෙහෙම නැතුව නිල, ලා නිල් සහ සුදු වුණා නම් මේ මල් පෙත්ත මතුවෙන්නේ නැහැ. එහෙනම් ඒකයි මම කිව්වේ ලකුණු ලබා ගන්න නැත්නම් චිත්‍රයේ අලංකාරය වැඩි කර ගන්න නම් හැඩතලයේ අග විසංගත වර්ණයක් දෑම තුල චිත්‍රයට රසයක් ඇති වෙනවා. ඒක තමයි කරේ. දැන් අපි මේ වගේ මේ හැඩතලෙත් එහා පැත්ත එකක් බලමු. දියසාය මාධ්‍ය ප්‍රධාන ලක්ෂණ තමයි විනිවිද පෙනීම. මේ විනිවිද පෙනෙන ආකාරයට පින්සල හසුරුවීම ඔබ ඒ සම්බන්ධ වඩාත් අවධානය යොමු කරන්න. දැන් මම මල් පිටි දෙකක් පාට කරලා ඉවරයි. දුවේ පුතේ ඔබට පුළුවන් ඉතිරි මල් පෙති වලටත් මේ හා සමාන වර්ණයක් දාන්න.
මං හැබැයි ඒක වෙනස් කරනවා. ඒ වෙනස් කිරීම ඔබ කොයි විදිහට දකින්න කියන එක පිළිබඳව අවධානය යොමු කරන්න මේ මල සම්පූර්ණ පාට කරලා ඉවර කළාන් පස්සේ. මේ බලන්න. මම මෙතනදි ගත්තේ තැඹිලි පාට. දැන් ඊගාවට තැඹිලි පාටේ සංගත වර්ණය මේ ආකාරයට මේ බලන්න. මේ බලන්න මෙතන ඉඳන් එකම වර්ණයේ ප්‍රභේද ටිකක්. මේ තද තැඹිලි, ලා තැඹිලි, කහ, හැඩතලේ අග ලා නිල් පාට. ඒ කියන්නේ මේ වර්ණ වලට වෙනස් වර්ණයක් විසංගත වර්ණයක්. දැන් මේ විදිහටම දාපු වර්ණ හැඩතලේ මෙතනටත් දාන්න ඕනේ. මේ බලන්න. දැන් අපි මල් පෙත්තේ 4ක් පාට කරලා ඉවරයි. අපි බලමු ඊගාව අර පෙත්තේ නැත්නම් විශේෂ වෙච්ච මල් පෙත්ත කොහොමද පාට කරන්නේ කියලා. මේ බලන්න දුවේ පුතේ. ඔන්න මම එක මලක් පාට කරලා ඉවරයි. ඒ මලයේ පෙති පහට මම වර්ණ තුනක් භාවිතා කරා. සංගත වර්ණ තුනක්. එකක් තමයි නිලයේ ප්‍රභේද සහිත සංගත වර්ණය, තැඹිලි පාට ප්‍රභේද සහිත සංගත වර්ණය සහ මේ මැද තියෙන පෙත්ත වෙනස් එකක්. දැන් ඔබට තේරෙනවා ඇති අර මම මුලින් සඳහන් කළ ආකාරයට එකම පාටකින් වර්ණ කරනවට වඩා විවිධ වර්ණ දෑම තුළ මේ චිත්‍රයට අලංකාරයක් එකතු වෙලා තියෙන බව. දැන් ඔබ ඒ වගේ අපි ඉතුරු ටිකත් මේ වගේ වේගයෙන් පාට කරන්න ඕනි. දුවපතේ මෙහිදී අපි විශේෂයෙන් සැරකිල්ලක් දක්වන්න ඕනි. අපි දැන් 13 වෙනි ලසර ළමයි විදිහට අපිට මේ චිත්‍රය අඳිනකොට කාලය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන්න ඕනි. මේ සියලුම දේවල් කරන්න ඔබට හම්බ වෙනවා පැය 3ක කාලයක්. සාමාන්‍ය දියසායම් මාධ්‍යයෙන් චිත්‍රයක් අඳිනකොට ඔබ වග බලා ගන්න ඕනි පැය 2යි විනාඩි 45ක්වත් අතර කාලය තුල චිත්‍රයේ වැඩ අවසන් කරන්න ඔබ වග බලා ගන්න ඕනි. ඒ හන්දා ඔබ පෙර අත්දැකීම් ආශ්‍රයෙන් චිත්‍ර ඇඳලා පුරුදු වුණා නම් මේක ඉක්මනට මේ කාලය කල්පනාකරණය කරලා චිත්‍ර අඳින්න පුළුවන්කමක් තියෙනවා. දීපතේ මම මේ දැන් සාක පත්‍රය පාට කරන්න හදන්නේ. මේ බලන්න සාක පත්‍රයේත් මම අග කොටසක් මේ වගේ ලා රෝස් පාට දැම්මා. ඒතර දැන් ඔබ හිතනවා ඇති සාක පත්‍රයක්නේ සාක පත්‍රයක් නම් මේක කොළ පාට ප්‍රභේද තියෙන්න ඕන කියලා. මම මෙහෙම ලා රෝස් පාටක් වගේ වර්ණයක් දාලා වර්ණවල පොඩි වෙනස් බවක් කරන්න උත්සාහ ගත්තා. අර මම මුලදී සඳහන් කර ආකාරයට හැඩතලේ අග විසංගත වර්ණයක් දෑම තුල අලංකාරයක් එනවා කිව නිසා ඔබ මේ මුලින් දාන වර්ණයේ වේලෙනකන් ඉන්න ඕනි. එහෙනම් ඒ ගැනත් විශේෂ අවධානය යොමු කරන්න. දැන් අපි ඒක වේලෙනකන් තව මලක් පාට කරු මේ ආකාරයට.
ඒ හා සමානව ඒ මල ඉතුරු කොටසත් අපි මේ විදිහට පාට කරනවා. දිය සායම් මාධ්‍යයේ ස්වභාවයේ තේරුම් අරගෙන වර්ණ කරන්න ඔබ උත්සාහ ගන්න ඕනේ හැම වෙලාවෙම. මම මුලදීත් මේක මතක් කරා. දුවේ පුතේ දැන් අපි මල් දෙකක් පාට කරලා තින්නේ. දැන් ඔබට පේනවා ඇති අර මුලින් ඇඳපු ශාක පත්‍රයේ මේ විසංගත වර්ණයේ වේලිලා තියෙනවා. දැන් අපි ශාක පත්‍රයක් මේ ආකාරයට පාට කරමු. ශාක පත්‍රයක් සාමාන්‍ය කොළ පාට හන්ද ඔබට මේ කොළ පාට හදාගත් වර්ණයක් විතරක් ගන්න පුළුවන් නිල් පාට සහ කහ පාට එකතු කරලා. එහෙම නැත්නම් මෙහෙම කොළ පාටම භාවිතා කරලා ඒකට තවත් වර්ණයක් එකතු කරලා වෙනස් වර්ණයක් ආකාරයට කරන්න පුළුවන්. බලන්න මම කරන එක දිහා. ඒකම මෝස්තරයක් නිර්මාණය කරන ළමෙක් හැම වෙලාවෙම හරි ඉවසිලිමත් ළමෙක් වෙන්න ඕනේ. බොහොම සංයමයෙන් හැඩතල හසුරවන්න ඕනේ, පාට හසුරවන්න ඕනේ. මේ ගැන ඔබ වඩාත් අවධානය යොමු කරන්න ඕනේ. මොකද වෙනත් මාධ්‍යකින් කරනවට වඩා දේශායම් මාධ්‍ය භාවිතා කරනකොට මේ නිර්මාණයේ අගය වැඩි වෙන්න නම් ඔබ ඉතාමත්ම සියුම්ව සහ සංයමයෙන් මේකේ වර්ණ භාවිතා කිරීම කළ යුතු වෙනවා. ඔන්න දුවේ පුතේ දැන් අපි කොළ දෙකක් මේ ආකාරයට පාට කරා. දැන් ඔබට පේනවා ඇති මාධ්‍යයේ ස්වභාවය නැත්නම් විනිවිද පේන ගතිය පේන ආකාරයට මේ ශාක පත්‍රය පාට කළා. දැන් ඔය ආකාරයට චිත්‍ර සියලු වැඩ අවසන් කළාට පස්සේ අපිට ඉතුරුලා තියෙන මේකේ පසුතලයෙන් නිර්මාණය කරන්න. දුවේ පුතේ ඒ කොටස් එක් එක් වශයෙන් අඳිනකොට මේ පසුතලයෙන් පස්සේ ඊගාවට හැඩතල පාට කරනකොට ඔබ මේක තියෙන සියලුම තැන් වෙයිලා තියෙන හන්ද දේශායම් මාධ්‍යයේදී අර එක වර්ණයක් උඩ තව වර්ණයක් දෑම තුල චිත්‍රයේ බොඳ වෙන ගතිය නැති වෙලා යනවා. දැන් පොඩ්ඩක් බලන්න අංක කරන එක දිහා. දුවේ පුතේ මම මේ කොටස කරන්න කලින් මෙහි ඔබට මේක මම මෙහෙම පසුතලේ පාට කරලා පෙන්නනවා. මේ බලන්න. ඔබගේ අත හරි ඉක්මනින් මේ ආකාරයට තලේ පුරා හසුරවන්න ඕනි. ඒකම හොඳ පිරිසිදු වතුරක් ඔබ මෙහෙම ආකාරයට ගන්නවා නම් ඒ මාධ්‍ය ස්වභාවය තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. දැන් දුවේ පුතේ මේ පසුතලයට මම දැම්මේ මේ වගේ වර්ණයක්. ඔබට ඊගාවට මේ හරියෙන් වෙනත් පාටක් මෙහෙම පටන් ගන්න පුළුවන්. මේ බලන්න.
ඔබ මෙහිදී විශේෂ අවධානයක් යොමු කරන්න ඕනේ හැඩතලයේ ළඟ තියෙන වර්ණයේ තද පාටක් වීම නිසා හැඩතලය ඉහළ මතුවෙනවා. එහෙනම් ඒ ගැනත් වැඩි අවධානයක් යොමු කරන්න. දීපුතේ දැන් මේ පසුතලයේ මේ ආකාරයට පාට කරන් යනකොට අර ඔබ හැඩතල ඒකකය එකිනෙක සම්බන්ධ වෙන තැන අර රිපීට් කියන එක අපි මුලින් මතක් කරා. ඒ වගේම පසුතලයට දානකොට වර්ණත් ඒ හා සමානව තියෙන්න ඕනි. මේ බලන්න මම මෙතන වර්ණයක් මේ ආකාරයට දැම්මොත් මෙහෙම දැම්මොත් ඒ හා සමානවම මෙතනත් ඒ වර්ණය යොදන්නම ඕනි. එහෙනම් ඔබ ඒ ගැන වැඩි අවධානයක් යොමු කර යුතුම වෙනවා. හරි ඉවසිල්ලෙන් මේ වැඩේ කරන්න. හැඩතල සමාන කරනවා වගේම වර්ණ සමාන කිරීමත් අත්‍යවශ්‍යම කාරණාවක් වෙනවා මේ ආකාරයට. දැන් දීපුතේ මේ ආකාරයට චිත්‍රයේ වැඩ සම්පූර්ණ අපි ඇඳගත්ත මල් ටික පාට කරලා ඉවරයි කියලා සිතමු. දැන් අපිට මේකේ පොඩි මේ සැරසිලි ඒකක කරන්න සිද්ධ වෙනවා. දැන් අපි එහෙම මේ මලක් සැරසිලි කරලා ගන්නේ කොහොමද කියලා බලමු. මෙහිදී ඔබ කුඩා පින්සලක් නම්බර 1 හෝ නම්බර 0 පින්සලක් භාවිත කරන එක හොඳයි. මේ බලන්න. මම මේ සඳහා මේ වගේ පින්සලක් භාවිත කරනවා. මේක නම්බර 1. මේ ආකාරයට කුඩා පින්සලකින් මේ වගේ රේඛා ඇඳ ගන්න පුළුවන්. ඔබ විශේෂ අවධානය යොමු කරන්න ඕනි මෙතෙන්ට මම දැම්මේ නිල් පාට. එතකොට ඔබ මෙතෙන්ට දාන්න ඕනි මම මේ නිල් පාටට කළු චුට්ටක් එකතු කරලා තද නිල් පාටක් තමයි දැම්මේ. ඒ අනුව ඔබ මෙතෙන්ට දානවා නම් ඒ වර්ණ දාන්න බෑ. එහිදී ඔබ විශේෂයෙන් කරන්න ඕනේ මේකේ තියෙන වර්ණයට වඩා වෙනස් වර්ණයක්. නැත්නම් රතු පාටට ආසන්න වර්ණයක් මේ ආකාරයට මේ විදිහට යොදාගෙන මේකේ සියුම් රේඛා අපි මේ විදිහට ඇඳගමු. මේ ආකාරයට. දැන් දුවේ පුතේ ඔබ මේකේ අවසන් කොටස අපි කරන්න හදාන්න බලාපොරොත්තු වෙන්නේ මේ වගේ මේ පසුතලයේ හැඩතල නැත්නම් පසුතලයේ වර්ණවත් කරගන්න ආකාරය. මෙහිදී අපි මේ වගේ Tamanට කැමති හැඩතල ඒකකයක් මේ ආකාරයට නිර්මාණය කරගන්න පුළුවන්. මම එහිදී මේ වගේ සාම්ප්‍රදායික මෝස්තර ආශ්‍රිතව බිනරමල වගේ හැඩතලයක් මෙහෙම යොදන්න ගන්නවා. මේක ඔබට මම මේ කලට වෙනස් විදිහට මේ හැඩතලය ගොනු කර ගැනීමේ හැකියාව නැත්නම් අවස්ථාව ඔබට තියෙනවා. මේ බලන්න.
දුවේ පුතේ තවත් විශේෂ දෙයක් ඔබ අවධානය යොමු කරන්න ඕනි. පසුතලයට දාන හැඩතලවලත් මේ වගේ පිටට යන කොටස් ටික එකිනෙක සම්බන්ධ වීම අනිවාර්ය බව ඔබ මතකයේ තබා ගන්න ඕනි. ඒ අනුව මෙතන මම මෙහෙම මලක් ඇඳනම් මේ වගේ හැඩතලයක් ඔබ මේක ඉතුරු කොටස මෙතනට එන ආකාරයට මේක සැලසුම් කරන්න ඕනි. දැන් අපි තවදුරටත් මේකේ හැඩතල මේ ආකාරයට එකතු කරලා මේක අලංකාර කරගමු. දුවේ පුතේ අපි මේ දැන් චිත්‍රය බොහෝ දුරට වැඩ අවසන් වෙලා තියෙන්නේ. දැන් මේ අපි මේ පසුතල කොටසේ තවදුරටත් ඔබ මේ වගේ චූටි චූටි හැඩතල කොටස් එකතු කර ගැනීමෙන් අපිට චිත්‍රයට අලංකාරයක් එකතු කර ගන්න පුළුවන්. මේ ආකාරයට. එහිදී ඔබ වැඩි අවධානය යොමු කරගන්න මේ ආකාරයට පසුතලයේ අවකාශය අඩු වෙන ආකාරයට මෙහෙම රේඛා හෝ තඹන් කැමති අභිමත හැඩතලයක් එකතු කර ගැනීම චිත්‍ර අලංකාරයක් ගෙන දෙන බවට. තව ඕනනම් මේ ආකාරයට පොඩි මෙහෙම හැඩතල කීපයක් එකතු කර ගැනීම චිත්‍රය අලංකාර ගෙන දෙනවා. හොඳයි දුවේ පුතේ චිත්‍රයේ වර්ණ ගන්න ඕන කොටස් ටික මේ ආකාරයට කියලා දුන්නා. දැන් දුවේ පුතේ අපි මේ ආකාරයට සම්පූර්ණ චිත්‍රයක් කොහොමද පාට කරලා අවසන් කරලා තියෙන්නේ කියන එක බලමු. මම මෙහිදී ඔබට මේ චිත්‍රය මම මේ විදිහට ඇඳගෙන ආවා. දැන් බලමු පොඩ්ඩක් ඇඳගෙන මේක පාට කරලා තියලා තියෙන්නේ කොහොමද කියලා. මේ බලන්න. මේ අපි ඇඳපු චිත්‍රය. ඔබ මෙහිදී විශේෂයෙන් මේ දිහා හොඳට බලන්න. චිත්‍රයේ අලංකාරය වැඩි කර ගැනීම සඳහා කරලා තියෙන උපක්‍රම චිත්‍රයේ සමබරතාවය ඊගාට ඒකකත්වය අර වයනය කියන කොටස සාමාන්‍ය මේ ආකාරයට චිත්‍රයේ 13 වසර ළමයෙකුට ගැලපෙන ආකාරයට චිත්‍රමය සිද්ධාන්ත භාවිතා කරමින් වැඩ අවසන් කරපු චිත්‍රයක් තමයි මේකේ. මෙහිදී විශේෂයෙන් වැදගත් වෙනවා තමන් භාවිතා කරපු වර්ණ විචිත්‍රවත් වීම නිසා චිත්‍රයේ අලංකාර හේතු වෙනවා. අලංකාරයට මේ වගේ හේතු වෙනවා. දැන් මෙහිදී මෙන්න මුලින් සඳහන් කරපු ආකාරයට හැඩතල සමාන වූවා සේම වර්ණත් සමාන විය යුතුයි. සහ පසුතලයට දාපු අණු කොටසු සමාන විය යුතුයි. ඒ ගැන ඔබ විශේෂයෙන් අවධානය යොමු කරගන්න. දුවේ පුතේ දැන් මේ ආකාරයට මේ දියසායම් මාධ්‍යයෙන් ඇඳපු චිත්‍රයක්. ඔබට පුළුවන් නම් මේක වෙනත් වර්ණ මාධ්‍ය භාවිත කරලා කරන්නත් පුළුවන්. ඔබගේ පහසුව සඳහා නැත්නම් ඔබගේ දැනුවත් වීම සඳහා මම ඒ අනුව මේ වගේ ව්‍යාප්ත මෝස්තරයක් වෙනත් වර්ණ මාධ්‍ය වලින් කරපු ආකාරයේ රූප කීපයක් ඔබට පෙන්වනවා. මේ තියෙන ඒ වගේ කීපයක්. මේ බලන්න. මලක් සහ කොළයක් මේක මම පැස්ටල් මාධ්‍ය භාවිත කරලා තියෙන්නේ. ඔබ දියසායම් ඕනේ මේ ආකාරයට පැස්ටල් මාධ්‍ය භාවිත කරලා මේ චිත්‍රය අලංකාර කරගන්න පුළුවන්. ඊගාට මේ බලන්න පුතේ මම ඒ ආකාරයට තවත් වර්ණ විවිධ වර්ණ මාධ්‍ය භාවිත කරලා කරපු චිත්‍ර කීපයක් මේ පෙන්වන්න. මේ බලන්න මේකත් පැස්ටල් සහ ඝන මාධ්‍යයක් භාවිත කරලා කරපු චිත්‍රයක්. එතකොට මේක මාධ්‍යයන් කීපයක් භාවිත කරලා කරපු එකක්. මේ ඒ ආකාරයෙන්ම තවත් ඝන මාධ්‍යයක්
භාවිතා කරලා කරපු එකක්. දැන් ඔබට තේරෙනවා දියසායම් මාධ්‍ය වගේම වෙනත් වර්ණ මාධ්‍ය භාවිතා කිරීම තුළ චිත්‍රයට අලංකාරයක් ගෙන දෙන බව. දුවේ පුතේ, ඒ අනුව දැන් ඔබ චිත්‍රයක් වර්ණ ගැනීමේදී සහ හැඩතල ඒකකයක් ඇඳීම පිළිබඳ මූලික අවබෝධයක් ලබා ගත ඇතැයි සිතනවා. ඒ හන්දා දුවේ පුතේ මම ඔබට පොඩි පැවරුමක් දෙනවා. ස්වභාවික පරිසරයේ තියෙන මලක් නිර්මාණාත්මක යොදා ගැනීමෙන් මෝස්තරයක් නිර්මාණය කරන්න කියන එක. හොඳයි දුවේ පුතේ. එහෙනම් අදට අපේ පාඩම අවසానයි. තවත් දිනයක මේ වගේ මෝස්තර මාතෘකාවක් සහිත පාඩමකින් හමු වෙන තෙක් ඔබට ආයුබෝවන්.